වහන්සේ අපේ ජීවිත වෙනස් කරන පිණිස අපේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන පිණිස මේ ලෝකයට ආවේ. මොකද පාපයේ සිටින අපිට වෙනත් බෙදීමක් නම් වෙනත් ගැලවීමක් නම් යේසුස් වහන්සේ හැර නැහැ. ආමෙන්. හලෙලූයා. අද දවසේ සබවින්ම උන්වහන්සේ ඔබේ ජීවිතය තුළට බලාපොරොත්තුවක් ගෙන්නට යනවා. හලෙලූයා. කීදෙනෙක් විශ්වාස කරනවද? සබවින්ම උන්වහන්සේ ඔබට බලාපොරොත්තුවක් ගෙන්නට යනවා. උන්වහන්සේ සබවින්ම ජීවමානයි. හලෙලූයා. අපි ගීතිකාවක් උන්වහන්සේට ඔසවලා අපි දේව වචනයට ඇතුල් වෙන්න යනවා. මගේ සමිඳුරන් වහන්සේ ඔබ වාද දවසේ ඉස්සතින් යවන්නට යන්නේ නැහැ. උන්වහන්සේ සබවින්ම ඔබ යතුලාන්තයට ස්පර්ශ කරන්න යනවා. ඕරිවක්කන්තෝරි බවරම්බතුරියන්තරව. යස් රිවක්කන්තෝරියන්තරව. ඔබ දෙන්නේ තියාගෙන මම දන්නේ නැහැ ඔබේ ප්‍රශ්නය. මම දන්නේ ඔබ මොන අරමුණක් කරන කොටගෙන මේ ස්ථානට ආවද කියලා. මම දන්නේ නැහැ ඔබගේ වේදනාව. මම දන්නේ නැහැ ඔබගේ පිළිතුරු නැති ප්‍රශ්නය. නම් සමදන් වහන්සේ අද දවසේ ඔබට පිළිතුරු දෙන්න යනවා. ඔබ කියන්නේ ස්වාමීනි ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමේ අදහිමේ අද ආත්මේ මාතුර නිදහස් කරන්න. ඔබ වැන්නේ හදවතකින් මෙතෙන්ට ඇති. නමුත් ඒ විශ්වාසය ඔබට ජීවත් කරවන්න බලාපොරොත්තු බවට පරිවර්තනය කරන්න යනවා. දෙසට ඇස් නොසවා බලා සිටින්නේ ඔබව විශ්වය බැවූ මගේ දෙවිදු පැමිණෙයි උපකාරයට දෙසට ඇස් නොසවා බලා සිටින්නේ ඔබව විශ්වය මැවූ මගේ දෙවිදු පැමිණෙයි උපකාරයට මගේ බල මගේ රක්ෂස්ථානයයි මගේ රැකවරණේ ඔබම වේ මගුල සිතින් නවතින් මගේ දෙවිදු ඔබම වේ මගේ බලකොටුව මගේ රක්ෂස්ථානය ස්වාමීන් වහන්සේ වෙතට යනවා. ස්වාමීන් වහන්සේ මගේ මුළු සිතින් එකම ප්‍රාර්ථනීය ස්වාමීන් වහන්සේ වෙතට යනවා. ස්වාමීන් වහන්සේ මොකද මගේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේ අද දවසේ විඳන දවන තනත් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් යම් බලාපොරොත්තුවක් ඇතුව යම් සුවයක් ඇතුව මේ ස්ථානයේ යම් කෙනෙක් පැමිණියාද ස්වාමීන් මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබගේ ඵලයක් දකින්න නැතුව අද දවසේ ඔබගේ සුවයක් දකින්න නැතුව අද ස්වාමීන් බලාපොරොත්තුව නැතිව කිසි කෙනෙක් ස්වාමීන් කිසි කෙනෙක් පිට වෙන්නට යන ස්වාමීන් වහන්සේ හalleluya සමිඳුන් මා සෙවණක් දී සිට සබදාම ආරක්ෂා කරයි සමිඳුන් මා සෙවණක් දී සිට සබදාම ආරක්ෂා කරයි ඉරසඳ පහර නොදේ මගේ දෙවිදුන් මා සමග නිසා ඉරසඳ පහර නොදේ මගේ
Gedevdin Sanageris Magdasada Magdata Palamantava Magdata Palaporottu Saitava Ada dawase ඔබට පිළිතුරු දෙන්න පිණිස ඔබට බලාපොරොත්තුවක් දෙන්න පිණිස මේ ස්ථානයේ ක්‍රියා කරන්න යනවා ස්වාමිනේ මේ අනර්ග සෙනග ඔබගේ පාමුලට බාර කරනවා ජීසස් යේසුස් වහන්සේගේ විශුද්ධ නාමයෙන් ආමේන් ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ ගෝලයන් පේදුරු සහ යොහන් දේව මාලිගාවට යනවා. ස්වාමීන් වහන්සේ ස්ථානයේ බලවන්ත දෙයක් කරනවා. හලෙලූයා. අපි කියමු බලන්න. අපි අද ප්‍රධාන වචනය ලෙස කියවපු ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 සිට 15 කොටස. පේදුරු සහ යොහන් නවවෙනි පැයේ ස්වාමීන් වහන්සේගේ දේව මාලිගාවට යනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා යාඥා පැයේදී උන්වහන්සේගේ මාලිගාවට යනවා. යාඥා පැයේදී උන්වහන්සේගේ මාලිගාවට යනවා. දේව මාලිගාවේ සාමාන්‍ය උදෑසන 9 දහවල් 12 ඒ වගේම සවස් 3ට මේ යාඥා කාලයන් පැවැත්වෙනවා. බොහෝ දුරට මේ කතන්දරේ අපි බලපුවාම අපිට දකින්න පුළුවන් හවස 3 යාමයේ නැත්නම් හවස යාඥාවට තමයි පේදුරු සහ යොහන් මේ ස්ථානට ඇතුල් වෙන්නේ. සුදු වචනේ කියනවා සුදර්ශන නම් දොරටුවෙන් මේ යේසුස් වහන්සේගේ ගෝලයන් දෙදෙනා කොහෙටද ඇතුල් වෙන්න යන්නේ? දේව මාලිගාව තුලට. මේ සුදර්ශන දොරටුව කියන්නේ බයිබල් විශේෂඥයෝ කියනවා අන්‍ය ජාතින්ගේ මැදුර සහ කාන්තා මැදුර අතර තිබ්බ දොරටුව. මේ අන්‍ය ජාතින්ගේ ප්‍රදේශයෙන් කාන්තාවන් සිටින ප්‍රදේශයට හුවමාරු වෙන ස්ථානයේ යම් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. මෞකුස පටන් කොරව සිටපු එක්තරා මිනිසෙක් මෞකුස පටන් කොරව සිටපු අම්මගේ බඩේ ඉඳලා කොර වෙලා හිටපු මිනිසෙක් කොහෙද තියලා තියෙන්නේ? මේ සුදර්ශන දොරටුව ළඟ තියලා තියෙනවා. අයි හිඟමංගලට අපි ගොඩක් වෙලාවට කියනවා දැන් නම් මම වැටලා ඉන්නේ හිඟමනේට. අවසාන තත්වයටපත් වෙලා තිබෙන්නේ. තමන්ගේ දවසේ වේල සකස් කරගන්න, තමන්ගේ දවසේ යැපීම උදෙසා දවස් පතා දේව මාලිගාවේ දොරටුව ළඟ ඔබ අමතක කරන්න එපා මේ සිගන්න සිටියේ කොහෙද? දෙවියන් වහන්සේගේ මහිමය තිබ්බ, දෙවියන් වහන්සේගේ පොරොන්දු පෙට්ටිය තිබ්බ, දෙවියන් වහන්සේගේ සෙනග නමස්කාර කරපු අතිශුද්ධ ස්ථානය තිබ්බ දේව මාලිගාවේ දොරක් ළඟ කොරෙක් සිටින අවුරුදු කීයක් විතරද ඔබ හිතන්නේ? මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුව කරනු ලැබූ මිනිසයා වසර 40ක් මව් කුසේ සිට කොරව සිටියා. ජීවිතේ භාගයක් බලාපොරොත්තු රහිතව සිටියා. තමන්ගේ ජීවිත කාලයෙන් සම්පූර්ණයෙන්ම භාගයක් බලාපොරොත්තු රහිතව සිටියා. අවුරුදු 40ක් ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ. ඔබ සමගත් මේ ස්ථානයේත් ජීවිතේ බලාපොරොත්තුවක් නැතුව, ජීවිතේ ඉදිරියක් නැතුව සිතන සෙනග බොහෝ සිටිනවා. මක්නිසාද කොරාට තවත් බලාපොරොත්තුවක් තිබෙන්නේ. අද මම ජීවත් වුණොත් ඇති. අද දවසේ මම යපුණොත් ඇති. අද දවසේ මගේ වේලාව, මගේ භෝජනය අද දවසේ සැපයුණොත් ඇති. මට හෙට ගැන බලාපොරොත්තුවක් නැහැ. හෙට ගැන බලාපොරොත්තුවක් නැහැ. පුදුම ක්‍රියාවන් අප අතර සිද්ධ වෙන්න යනවා. මතක තියාගන්න. මේ කොරාට බලාපොරොත්තුවක් නැතුව සිටියා වසර 40ක්. හැබැයි ඔහු සිගමන් ඉල්ලනවා. කාගෙද ඉල්ලන්නේ? ඔහු පේදුරුස්ත යොහන්ද දේව මාලිගාවට ඇතුල් වෙනවා දැක සිගමන් ඉල්ලුවේ.
පේතුරුස්ද යොහන්ද දේව මාලිගාවට ඇතුල් වෙනවා දැක සිගමන් ඉල්ලුවා. ඔව් සුවේ ඉල්ලුවේ නෑ. ඔව් සිගමන් ඉල්ලුවා. ප්‍රශ්නය තිබෙන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යනකොට අපි ඉල්ලන්නේ අවශ්‍ය දේද නැති දේද? අපි දිනපතා දේව මාලිගාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ යාඥාවේ කියනවා අද දවසේ භෝජනේ මට දුන්න මැනව. ඔව් ස්වාමීන් වහන්සේ අද දවසේ භෝජනේ ඔබට දෙනවා. උන්වහන්සේ කියනවා කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කෙතක් වැඩ කරන්නේවත් නැහැ. උන්වහන්සේ සබයනවා. හලෙලූයා. උන්වහන්සේ තෝරගත්ත ඔබවත් මාවත් උන්වහන්සේ අතහරින්නේ නැහැ. මක් නිසාද? සබවින්ම මගේ තාත්තා උන්වහන්සේගේ දරුවෝ අත්හරින්නේ නැහැ. මගේ තාත්තා ඔබව බඩගින්නේ තියන්නේ නැහැ. ඔබ දන්නවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව මිලේට ගත්තේ තමන්ගේ රුධිරය මේ පොළවට හෙළලා. ඒ රුධිරයෙන් මිලේ ගෙවලා තමයි ඔබවත් මාවත් මිලේට ගත්තේ. ඔබ කවදාකවත් දැනගෙන හිටපු නැති මිනිහෙක් ඔබ වෙනුවෙන් රුධිරය හෙළනවා ඔබව මිලේට ගන්නට. ඔබගේ පාපය ශාපයෙන් මුදව ගන්නට. මතක තියාගන්න. තමන්ගේ ජීවිතේ දීලා ඔබව මුදවගෙන තමන්ගේ ජීවිතේ දීලා ඔබට බලාපොරොත්තුවක් දීලා තමන්ගේ ජීවිතේ සම්පූර්ණ රුධිරය පොළවට හෙළලා ඔබව ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයට ගෙනල්ලා තවත් උන්වහන්සේ කැමති නෑ ඔබ රිදව රැගෙන යන්න. ජීවිතේ අභියෝගෙන්නට පුළුවන්, ජීවිතේ රෝගෙන්නට පුළුවන්, ජීවිතේ ප්‍රශ්නෙන්නට පුළුවන්. හැබැයි මගේ තාත්තට පුළුවන් පිළිතුරු දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තියානි ධර්මයේ වෙනස තමයි ඔබව පොළොවේ පය ගහලා යන්න පුළුවන් ඵලයක් උන්වහන්සේ ඔබට දීලා තිබෙනවා. ඔබගේ අභියෝගයේදී උන්වහන්සේගේ පිළිතුරු තිබෙනවා. ඔබගේ ප්‍රශ්නේදී ඔබගේ පිළිතුරු තිබෙනවා. ඔබගේ රෝගයේදී උන්වහන්සේගේ උත්තරය තිබෙනවා. බලන්න සිගමන් ඉල්ලනවා. ඔවුන්ට අවශ්‍ය සුවයයි. හැබැයි ඔව් සුවය ඉල්ලුවේ නැහැ. අපිට හිතෙනවා අවුරුදු 40ක් අම්මගේ කුසේ ඉඳලා රෝගෙන් ඉන්නකොට අම්මගේ කුසේ ඉඳලා රෝගයත් එක්ක ඉන්නකොට අපිට හිතෙනවා කවදාකවත් සුව වෙන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න වලට අපි හිතනවා කවදාකවත් අපිට පිළිතුරු නැහැ කියලා. ගොඩක් ප්‍රශ්න වලට අපි දන්නවා අපි හිතනවා අපිට පිළිතුරු නැහැ කියලා. ඔබත් එවැනි ප්‍රශ්න මේ ස්ථානට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න තවත් එක්කෙනෙක් එහෙම ඉන්නවා. අපි මාක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 25 සිට 26 දක්වා අවුරුදු 12ක් මහලේ රෝගේ ඇදිලා තමන් සතු සියල්ල වියදම් කරලා ඉවරයි. හැබැයි පිළිතුරක් නැහැ. තමන් සතු සියල්ල වෙදදුරන්ට වියදම් කරලා ඉවරයි. පිළිතුරක් නැහැ. ඇගේ ශරීරයෙන් අවුරුදු 12 පුරාවට රුධිරය ගලාගෙන යනවා. ඇගේ ශරීරයෙන් අවුරුදු 12 පුරාවට රුධිරය ගලාගෙන යනවා. ඔබ දන්නවද ශුද්ධ බයිබලයේ කතාව අනුව යුදෙව් පසුබිම තුල මෙම රෝගේ හැදිච්ච කාන්තාව අපවිත්‍ර කාන්තාවක්. ඇයට කිසි කෙනෙක් සලකන්නට විදියක් නැහැ. මොකද ඇය ඇල්ලුවත් ඇය අපවිත්‍ර වෙනවා. ඔබ දන්නවා මේ කතන්දරය. ඇය ඉඳගන්න පුටුවේ වාඩි වුණොත් අපවිත්‍ර වෙනවා. සමාජයෙන් කොන් වෙලා සමාජයෙන් අසරණ වෙලා ඇය ජීවත් වෙනවා. ඔබ මෙවැනි තත්ත්වයක නැති වෙන්නට පුළුවන්. ඔබ මෙවැනි තත්ත්වයක නැති වෙන්නට පුළුවන්. හැබැයි සමාජයේ ඉදිරියේ ඔබව කොන් කරලා ඇති. ඔබ වැරදි කාලයක් කියලා හංගඩු ගහලා ඇති. ඔබගේ මූණට නොකියුවට සමාජයේ ඉදිරියේ ඔබ අප්‍රසන්න පුද්ගලයෙක් ලෙස ජීවත් වෙනවා ඇති. මූණට hina වෙලා ගියාට ඔබට හම්බෙන විට ඔබව hina වෙලා ගියාට ඔබට හායි කියලා ගියාට කොහොමද කියලා අහලා ගියාට ඔබ නැති තැන ඔබ අප්‍රසන්න කරලා ඇති. මේ කාන්තාවත් එහෙම තත්ත්වයක තමයි හිටියේ. ඔබ සමාජයේ ඉදිරියේ hina වෙලා සමාජයේ ඉදිරියේ මුහුණේ ලොකු හිනාවක් පෙන්නගෙන හිටියට ඒ ඇතුළාන්තය තුල තිබෙන වේදනාව
ඒ අතුලාන්තය තුල අත්හරින්න බැරි වේදනාව ඔබට පිළිතුරු නැතුව ඇති. මම දකින්න ගොඩාක් වෙලාවට මගේ සේවය තුල ගොඩාක් hina වෙලා ඉන්න අය ඉන්නවා. හැබැයි මම විනාඩි 5ක් කතා කරනකොට ඒ ඇතුළ තියෙන වේදනාව පුදුම විදියට එළියට යනවා. මොකද ඕන් එළියට පෙන්නනවා මම සතුටින් ඉන්නේ කියලා. හැබැයි ඒ හදවත ඇතුලේ තියෙන කැකෑරෙන වේදනාව ඕන් ලෝකෙන් වසාගෙන සිටිනවා. මේ කාන්තාව අවුරුදු 12ක් තිස්සේ ශරීරයෙන් ලේ ගලද්දී කොතරම් අසරණව සිටින්නට ඇද්ද? ඇගේ ස්වාමියාට ඈලකට එන්නට බෑ. ඇගේ දරුවෙකුට ආව ස්පර්ශ කරන්න බෑ. මක්නිසාද ස්වාමින් වහන්සේගේ දේශය තුල ඒක අපවිත්‍ර රෝගයක්ව පැවතියා. කාන්තාව කැමති තමත් අලංකාරව සිටින්න. ඔබ දකින්න කාන්තාව වැඩි වෙලාවක් ඉන්නේ කුස්සියේ කියලා මම දන්නවා. හැබැයි ඊළඟට ඉන්නේ කොහෙද? කන්නාඩිය ළඟ. කාන්තාව කැමති ලස්සනට. ඔබ හිතන්නේ ශරීරයෙන් නොකඩවා අවුරුදු 12ක් එළියට ලේ ගමනේ වෙනකොට අය කොච්චරනම් අසරණ වෙන්න ඇද්ද? අය කොච්චරනම් රහසින් අඩන්ට ඇද්ද? පිළිතුරු නැති ප්‍රශ්නයට වචනේ කියනවා සියල්ල වියදම් කරා. සියල්ල අවුරුදු 12ක් තුල වියදම් කරා. සියල්ල වෙනස් කරා කියනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ ස්ත්‍රිය අවුරුදු 12ක් ප්‍රශ්නයේ සමග සිටියා. ඔබේ ප්‍රශ්න වලින් ඔබ රහසින් වැළපිලා ඇති. ඔබේ ප්‍රශ්න වලින් ඔබ රහසින් අඬලා ඇති. පිළිතුරු නැතුව ඔබ ලත වෙලා ඇති. ඔබ අත්තරින්න බැරුව ඔබේ අපැහිකම, ඔබේ ප්‍රශ්නය, ඔබේ රෝගය ඔබ දුක් විඳිනවා ඇති. හැබැයි මගේ තාත්තට පිළිතුරු තිබෙනවා. බලන්න. පිළිතුරු අල්ලගන්න මොකක්ද ඔබ කරන්නට අවශ්‍යයි? පිළිතුරු අල්ලගන්නට මොකක්ද ඔබ කරන්නට අවශ්‍යයි? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඒකලෙහිම ඇගේ ලේ ධාරාව වියලී ගොස් සුවය ලැබුවා. වසර 12ක් තිබ්බ රෝගය එකනෙහිම සුවය ලැබුවා. මොනවා කරලාද සුව වුනේ? කසාය දුන්නාද? යාඥා කරාද? කොහොමද සුව? බලන්න අවුරුදු 12ක් බලාපොරොත්තුවක් නැතුව ස්ත්‍රිය ඇදහිල්ලෙන් යේසුස් වහන්සේගේ පිටිපස්සේ ගිහිල්ලා උන්වහන්සේ ඇඳගෙන හිටපු සලුවෙන් අල්ලනවා. ඒකයි මම කිව්වේ යාඥා කරේ නැහැ. අය ඇදහිල්ලෙන් විශ්වාස කරා. සලුවෙන් ඇල්ලුවත් මට සුව වෙන්න යනවා කියලා. හාලෙලූයා. එවැනි තාත්තා කෙනෙක් ඔබ ඉදිරියේ ඉන්නේ. ඒ යේසුස් වහන්සේගේ පාස්ටර්. ඒ යේසුස් වහන්සේගේ සලුවෙන් ඇල්ලුවේ. නේ? යේසුස් වහන්සේගේ සලුවෙන් ඇල්ලුවේ. අපි යන් ආපහු ක්‍රියාපොතේ. පේතුරුස් යෝහන් සමග ඔහු දෙස ඇස්චුමා අපදෙස බලාපන්නේ කීවේය. අපදෙස බලාපන්නේ කීවේය. ඔහු ඔවුන්ගෙන් යමක් ලැබෙන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේ. ඊට පස්සේ පේතුරුස්ද රන් රිදී මට නැත. නමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිද පන්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිට්ටුවේය. ආමේන්. යේසුස් වහන්සේ විතරද මේ පුදුම දේ කරේ? යේසුස් වහන්සේ ගෝලයෝ කරා. කවුද මේ ගෝලයා? යේසුස් වහන්සේ මරන්න කුරුසිය ළඟට අරයි යනකොට, කසපාර ගහනකොට, එළිවෙන්න කලින්, කුකුල අඬලන්න කලින් තුන් පාරක් මෙයා මැදුරුවා. යේසුව දන්නේ කියලා. යේසුව කුරුසිය යන ගහන්න අල්ලගෙන යනකොට බයේ හැංගිලා හිටපු මිනිස්සයා අත දික් කරලා කියනවා මට දෙන්න මුතු මැණික් නෑ හිඟා කන ඔබට. හැබැයි මම කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න. කාටද කියන්නේ? අවුරුදු 40ක්. අවුරුදු 40ක්. අවුරුදු 40ක්. එක තැන හිටපු මිනිස්සුන්ට අවුරුදු 40ක්. ජීවිතේ භාගයක් ඉවර වෙච්ච වෙලාවේ යේසු බලාපොරොත්තු දුන්නා. හalleluya. අද යේසු ඔබට බලාපොරොත්තු දෙන්නට යනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? කී දෙනෙක් අදහනවද?
කී දෙනෙක් අදහනවද? ඒ ඇදහිල්ල ඔබ මොන හදවතකින් මේ ස්ථානට ආවත් ස්වාමීන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. හාලෙලූයා. ඔරබක්කන්තෝරියන බෂන්තෝරියන්තරබ. ඒ යේසු ඔබට පිළිතුරු දෙන්න යනවා. ඒ යේසු අනිවාර්යෙන් අද දවසේ උත්තර දෙන්න යනවා. උන්වහන්සේගේ වචනේ නැවත සිහි කරනවා. ශනිකයෙන් අවුරුදු 12ක් ගලපු ලේ දරාව නතර වෙලා ගියා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට පුළුවන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට පුළුවන්. අද දවසේ අපි අපේ යේසුට අපේ ජීවිතේ බාර දෙන්න යනවා. පවුල් තුමයික අවස්ථාවක කියනවා. ප්‍රිය 14 8 10 මව්කුස පටන් කොර වූ පාද දුර්වල වූ කිසි කලකට නැවිද්දා වූ බලන්න තවත් මිනිහෙක් ඉන්නවා මව් කුසේ ඉඳලා කොර වෙලා සිටියේ කිසි දවසක ඇවිදලා නැති මිනිහෙක්. ලෝස්ත්‍රාවෙහි ඉඳගෙන උන්නේය. ඔහු පාවුල් කතා කරනවා ඇසුවේ. පාවුල් ඔහු දෙස ඇස්සෙමා සුවය ලබන්න ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක නැගිට නුඹේ පාවුල් කියනවා සුවය ලබන්නට ඇදහිල්ල තිබෙනවා. අද දවසේ ඔබ මතක තබා ගන්න ඔබ සුවය ලබන්නට ඇදහිල්ලෙන් සිටින්නට අවශ්‍යයි. අද දවසේ මම ඔබට කියනවා ඔබේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඇදහිල්ලෙන් සිටින්නට අවශ්‍යයි. අද දවසේ මම ඔබට කියනවා ඔබව ප්‍රතික්ෂේප කරලා ඔබව කොන් කරලා ඔබේ අපේකම නිසා ඔබව අල්ලගෙන සිටින ඒ අපේකම් වලින් නිදහස් කරන්න දෙවියන් වහන්සේට බලය තිබෙනවා. පවුල් දැක්කා. උපන්දා සිටපු කොරව ඇවිද ගන්න බැරුව සිටපු මිනිසයාට ඇදහිල්ලක් තිබ්බා. අද සූදානම්ද ඔබේ රෝගය ඇදහිල්ලෙන් සුව කරගන්න. අද සූදානම්ද ඔබේ අපේකම ඇදහිල්ලෙන් සුව කරගන්න. අප සූදානම්ද ඔබේ ප්‍රශ්න ඇදහිල්ලෙන් උත්තර ලබා ගන්නට. අද සූදානම්ද ඔබේ ජීවිතේ බෙදවැටුණු ආර්ථිකේ අතහැරලා දාපු ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න. කියන්න. නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටපන්නයි මහා කණින් කීවේ. නැගිට නොබේ පාදවලින් කෙලින් සිටින්ට මව් කුසේ ඉඳලා කොරවති පැවිද ගන්නට බැරි හිටපු මිනිහයාට කියනවා ඇදහිල්ල දැකලා නැගිටලා ඇවිදපන්. මොකද්ද වෙන්නේ? එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. එවිට පැන නැගී ඇවිද්දේ. හාලෙලූයා. අනිවාර්යෙන් ඔව් ප්‍රීති ගෝසනා ගන්නට ඇති ස්වාමීන් වහන්සේට. අපි හොඳත් පොළ සන්නාගතුම අපි දේශන කරනවා. ඔව් පැන නැගී ඇවිද්දේ. හාලෙලූයා. හාලෙලූයා. මගේ පාලකතුමා දවසේ දඹුල්ල ප්‍රදේශයේ හාස්කම් මේකට සහභාගී වෙලා ඉන්නවා. මම කියන්නේ ගියේ උමිට සති 4කට 5කට කලින් ඇවිද ගන්නට බැරුව රෝද පුටුවක තියාගෙන මිනිස්සෙක් කරගෙන ආවා. අවුරුදු 12කට කලින්. අවුරුදු 12කට කලින් තමයි ඔය රෝද පුටුවේ ඉඳගෙන තියෙන්නේ. බලන්න රෝද පුටුවත් තියලා කකුල් දෙකෙන් ඇවිදලා ගෙදර ගියා. එදා යේසුස් වහන්සේ හාස්කම් කරා. ඉන්පසු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලය හාස්කම් කරා. අද දවසේ ඔබේ ඇදහිල්ල ඔබ තුල හාස්කම් කරන්න යනවා. වැදගත් වෙන්නේ අපේ පුද්ගල භාවය නෙවෙයි. වැදගත් වෙන්නේ ඇදහිල්ල. මම මෙතන සිටගත්තත් ඔබ මෙතන සිටගත්තත් වැදගත් වෙන්නේ ඇදහිල්ල. අද කීදෙනෙක් විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා කියලා. අපි නැගිටින්න යනවා. අපි හැම කෙනෙක්ම දෙනෙත් අසාගමු. ඔරබක්කන්තෝරියන් අපෂන්තෝරියන් තරව. යේසුගේ හදවත දකින්න යනවා. Yes, touch your Holy Spirit. යේසුගේ හදවත දකින්න යනවා. ඔරබක්කන්තෝරියන් අපෂන්තෝරියන් තරව. යේසුගේ හදවත දකින්න යනවා. Yes, release your power of the Holy Spirit. දැන් මේ යේසුගේ බලය ඔබ මත නිදහස් වෙන්න. මුත්‍ති ශුද්ධාත්ම වහන්සේ ඔබ තුල අලුත් දෙයක් කරන්න යනවා. මෙන්න
යක්ෂයාගේ බලකොටුව අන්ධකාරයේ සාතනික මලපත් බිඳ වැටෙන්න යනවා. පාරම්පරික සාප බිඳ වැටෙන්න යනවා. ඔරබක් කන්තෝරිම ශන්තෝරියන්තරම ඔබගේ ප්‍රශ්නය ඔබගේ රෝගය දැන් යේසු මත තබන්න. ඔබ ඔබේ ලස්සන අත් දෙක ස්වාමීන් වහන්සේට ඔසවලා ඔබේ ප්‍රශ්නය ඔබ යේසුට බාර කරන්න.